අයිබෝන් සුබදැසනක් හිතවතුනි අප ඉරිදා දවසේ මුණ ගැසෙනවා පත්තරේ ආරම්භ කරන්නට සුපුරුදු වේලාවට අද අප්‍රේල් මාසේ 18 වෙනිදා කරන කියන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අප හැම මොහොතෙම ප්‍රාර්ථනා කරන්නේ යයි අදත් ඒ ප්‍රාර්ථනාව සමගින් ඉරිදා දවසේ පත්තරේ ආරම්භ කරනවා අපි පත්තරේ අද දවසේ ෆෙරෝස් ඩීන් මගේ මිත්‍රයා සමගින් තමයි කරගෙන යන්නේ අයිබෝන් සුබදැසනක් අයිබෝන් සුබදැසනක් සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම චන්දන අවුරුදුවේම ජයටම සමරන්න නැති අවුරුද්දින් අපි සමරුවා මෙහෙ මෙහෙ ආයතන ඉදා ඊයේ හිසකේ ගහපු තෙල් ටික තාම තියෙනවා වගේ මට පේනවා අපි තෙල් ගාලා හිස පීරලා කොණ්ඩේ බැන්දෙම අපි පටන් ගමුද පටන් ගමු අපි ඉස්සෙල්ලා බලමු සිංහල පත්‍ර මොනවද තියෙන්නේ කියලා ඔව් ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු කරනාවක් තමයි දින් මේ පෝට් සිටි ගැන කතා කරන මාතෘකාව මේ දවස්වල රජයේ පාර්ශවයෙන් එක චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්න පසුගිය දවසක අද මව්බිම වාර්තා කරනවා මේ රජයේ පාර්ශවය ඉදිරිපත් කරන පිළිතුරු සමගින් තමන්ගේ ප්‍රධාන සිරස්තලය අපි මව්බිමෙන් තමයි අද ආරම්භ කරන්නේ පත්තරේ එහිදී කියනවා පෝට් සිටි පනත ගැන නොදැන කරන කතා ඔක්කොම බොරු මේ විදිහට මේ මව්බිම වාර්තා කරනවා අද ප්‍රධාන පුවත හොඳයි ඔබ දකින්නේ ඒකයි පසුගිය දවස්වල විවිධ චෝදනා එල්ල වුණා ඒ චෝදනා අතර මෙන්න රජයේ පාර්ශවයේ ඒ සඳහා ලබා දෙන උත්තර පෝට් සිටි පනත ගැන නොදැන කරන කතා ඔක්කොම බොරු ඒ වගේම තමයි පෝට් සිටි පනත නිත්‍යානුකූල බවට නීතිපති අනුමත කළා පෝට් සිටිය කියන්නේ අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය කියලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා පසුගිය දවසේ කිව්වා. ඒ වගේම තමයි එතුමා කියනවා විශේෂයෙන්ම වරාය නගරයේ කිසිසේත්ම චීන කොලනියක් වෙන්නේ නැහැ. ඊට ව්‍යවස්ථාවෙන් අවසරයක් නැහැ. මෙන්න මේ ආදී වශයෙන් අද මේ ගැන ලියවුණු කාරණා බොහොමයක් සමගින් මව්බිම තමන්ගේ ප්‍රධාන පුවත වාර්තා කරනවා. ඒ සමගින්ම සමගි ජන බල වේගයේ ඇතුළු පාර්ශව කිහිපයක් මේ පෝට් සිටි නැත්නම් වරාය නගර මේ තත්වය පිළිබඳව විශේෂයෙන්ම මේ පනත පිළිබඳව තමන්ගේ විරෝධය පළ කරන අතරතුර අද මව්බිම වාර්තා කරනවා පෝට් සිටි පනතෙන් ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය වෙනවා සජබ නීතිඥවරු සඳහන් කරන මේ පුවත නිපුණ ඒකනායක වාර්තා කරනවා මව්බිමට මේ ඔබ දකින්නේ ඒ පුවත විශේෂයෙන්ම හිදී කියනවා ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරිපත් කරනු ලබන කොළඹ වරාය නගර පනතෙන් පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය රටේ ස්වෛරී භාවය ජනතාවගේ මානව හිමිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අමුවේ උල්ලංඝනය කරන පනත් කෙටුම්පතක් බවට සමගි ජනබලවේගයේ නීති ලේකම් නිසාත් විජේගුණවර්ධන මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා කියන කාරණාව සඳහන් කරනවා. ඒ සමගින්ම මේ පනත පිළිබඳව තමන්ගේ විරෝධය පළ කරන තවත් පාර්ශවයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. එහි නායකවරයා අනුර කුමාර දිසානායක මහත්මයා කියන ප්‍රකාශයකුත් මේ සම්බන්ධයෙන් මේ සමගින්ම මව්බිම වාර්තා කරනවා වරාය නගර පනතට ජනමත විමසුමක් ඕනේ අනුරාධා හේරත් වාර්තාව ගෙනෙනවා. මෙන්න අනුර කුමාර දිසානායක මහත්මයා කියන ප්‍රකාශය සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව වරාය නගර පනත ක්‍රියාත්මක කිරීමට පෙර ජනමත විචාරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉරිදා මව්බිමට ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා සඳහන් කළේ කී පනත ක්‍රියාත්මක කිරීම හරහා වරාය නගර චීන ප්‍රාන්තයක් ගොඩනැගීමේ බරපතල අනතුරක් පවතින බවත් මෙමගින් රටේ ව්‍යවස්ථාවේ බොහෝ වගන්ති උල්ලංඝනය වන බවත් යයි සඳහන් කරමින් මව්බිම මෙන්න මේ පුවත වාර්තා කරනවා මේ සියලු පාර්ශවයන්ගේ අදහස් දැක්වීම් වාර්තා කරනවා. දැන් මේ ගැන වඩාත් අවධානය දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට යොමු වද්දී රටේ ජනතාවගේ වැඩි උනන්දුවක් තිබෙද්දී අප ඊයේ රාත්‍රී ලයිව් එකේට අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් අප මූලිකවම හොයා බලන්නට යෙදුණා මෙන්න මේ තත්ත්වය පිළිබඳව රජයේ පාර්ශවයෙන් සඳහා ලබා දෙන පිළිතුරු සහ අදහස් දැක්වීම් කෙසේද? ඊයේ දවසේ අප ඉදිරිපත් කළේ ප්‍රවෘත්ති විකාශයයි දැන් ඔබට නැවතත් ඒ ප්‍රවෘත්තියයි අපි නැවතත් ඔබට මතක් කර දෙන්නේ. මේ ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය තත්ත්වෙන් මිදිලා නැහැ. විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණේ අපි මෙතනින් බයිපාස් කරලා නැහැ. කොහෙත්ම කරලා නැහැ. මේ කියන කරුණු 100ට 200ක් අසත්‍යයි. මේ භූමිය අපිට අයිති නැහැ කියන එක ප්‍රධාන තර්කයක්. ගැසට් පත්‍රය අත්සන් කරලා තියෙන වජිරාභිවාදන මැතිතුමා මේ ඉඩම එහෙම නැත්නම් මේ භූමිය රටේ භූමියට එක්කාසු කිරීමේ ගැසට් පත්‍රිකාව. දෙවනිදා අගෝස්තු 2019. ඒ සියලු දේත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමා මේක ඊට පසුව UDA-කට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමක් කරලා තියෙනවා. ඒ නිසා මෙය මූලික ව්‍යවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා රජයට උපදෙස් දෙන පිළිගත් නීතිපතිවරයා අපිට දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොම පැහැදිලිව. මේ රටට අහිතකර වැඩක් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා.
ඔබතුමා. අපේ මේ රටේ කෑලි කෑලි විකුණන වැඩපිළිවෙල අපි කරන්නේ නැහැ කියන සහතිකය දෙනවා. සුප්‍රීම උසාවියෙන් ප්‍රකාශ කරනවා නම් මූලික ව්‍යවස්ථාවට පටහැනී කියලා ඒක අපි ඉවත් කරනවා. ඒකන තර්කයක් නෑ. එක කවුලුවක් තුලින් සියලුම කරුණු කාරණා කරගන්න පුළුවන් වෙන කවුලුවක් කරහා ආයෝජකයන්ට පහසුතාවය ලබා දෙන පනත තමයි මේ පනත. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. අලුතෙන් රැකියාවල් 83000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක මෙගාපොලිස් මිනිස්ට්‍රි එකෙන් පෙර කාලේදී ඒ අයම කිව්වා මේ තියෙන්නේ 83000 new jobs. ඉතින් මේ අලුත් හැරවුම් ලක්ෂ්‍ය එනවට සමහරක් අය කැමති නැහැ. අවසක් ඇවිල්ලා කියනවා මේක චීන කොලොනියක් වෙනවා. මේ පනතේ කිසිම තැනක චීනේ කොලොනියක් වෙනවා කියලා කොහෙතනකවත් නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඇමරිකානු ඩොලර් මේ ආයෝජන තමයි බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුදු 5 තුලදී. ඉතින් මේ පිම්ම පණින්න අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. මේ රටේ පොලිසිය නීතිය නැහැ කියලා කියනවා. ඒ නගරයට ගිහලා දැන් කවුරු හරි ඒ නගරේ මේ කෙනෙක් ගිහලා පික් පොකට් එකක් ගෙහුවොත් අපේ පොලිසිය තමයි ගිහිල්ලා ඒක මේ විග්‍රහ කරන්නේ. චීනෙන් එන්නේ නැහැ කවුරුත්. රුපියල් වලින් ගිහලා ගනුදෙනු කරන්න පුළුවන් කියලා ඒක වෙනවම ලියලා තියෙනවා. එතකොට පිට රටවල් මුදල් වලිනුත් ඒක ගනුදෙනු කරන්න පුළුවන් කියලා කියන්නේ මොකද මේ தත්ත්වය අපි උදා කිරුවොත් තමයි පහසුවෙන් ඇවිල්ලා කාට හරි වැදගත් විදිහට මෙතන කටයුතු කරන්න පුළුවන්. විජේදාස රාජපක්ෂ කියන්නේ රජයේ ඉන්න මන්ත්‍රී කෙනෙක්. මොහොත විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් ඉදිරියේදී පවත්වන රජය බලාපොරොත්තු වෙනවා. පක්ෂයක් තුළ විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය තුළ අවශ්‍ය කටයුතු පක්ෂයක් විසින් ඉදිරියට කරනවා. විජේදාසට තිබුණේ අවශ්‍ය නම් මේ කරුණු ඇවිල්ලා ගෲප් එකේ සාකච්ඡා කරන්න. ගෲප් එකේ සාකච්ඡා කරුවා නම් මේ ඔක්කොම තොරතුරු ටික යාට ලබා දෙන්න තිබුණා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් මම හිතන්නේ පක්ෂයේ යම්කිසි තීරණයක් ගන්න සිදු වෙන එක මම ඒකයි ඒකත් කළ යුතුයි කියන එක. මේ අතර අස්කිරි මහා විහාර සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ රජය විසින් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කළ යුතු බවයි. මෙම පනත මගින් රටේ පවතින නීතිමය රාමුවට ඒ වගේම යම් පරිපාලන කටයුතු වලට බාධාවක් වෙන බවක් දැනගන්න තිබෙනවා. කෙසේ නමුත් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට ලබා දීලා නැහැ. ඒ නිසා අපි අපේක්ෂා කරනවා ඉදිරි කාලය තුළ මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කිරීම සඳහා අපේ මහා විහාරවලට මේ පිළිබඳව දැනුවත් කිරීමක් සිද්ධ කරන හැටියට වර්තමාන රජයෙන්. මේ අතර කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමි පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් දැනුවත් කෙරුණා. ඒ පන්නපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයේදී. මේ පෝට් සිටියේ පනත ඒකේ එහෙම අත්නෝන්තික බලය කාටවත් පවරලා නැහැ. වරාය නගරයේ ආශ්‍රිත සමස්ත සැලැස්ම පිළියෙල කළා අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා එතකොට ඒගොල්ලෝ මේ ඉඩම් මෙහෙම බදු දෙනවා නම් ඒ සියල්ලක්ම කළ යුත්තේ ලංකාවේ නීතියට අනුකූලව. ඉතින් ඒ නිසා මේක වෙන රටක් කියන මතය කිසිසේත් මේ පදනමක් තියෙන මතයක් නෙවෙයි. කාර්යයක් නැතුව සමහර දෙනා මේ ගැන අදහස් දක්වනවා. දේශපාලනඥයෝ දේශපාලන පක්ෂවල අයත් മന്ത്രിවරු සමහර විට මේ කිසිවක් නොදැන නොකියවා කොහොමද අදහස් ප්‍රකාශ කරන්නේ. මොකද මේක ආණ්ඩුවට පහර එල්ල කරන්න ජනාධිපති ප්‍රහාර එල්ල කරන්න කාරණේ කොසින් යොදන්න. ඒක වැරදි. ඉතින් අපි සමහර මන්ත්‍රීවරු අධිතක්සේරු ගොචිට නිසා ඉතින් කවුරු කියන දේවල් කියන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි උගත්තු දැනුවත් නීතිවේදීන් අදහස් ප්‍රකාශ කරන බුදුමාලාම තමයි මේක වෙනස් කරන්නත් ඕනේ. ඒ තමයි මේ වරායනගර පනත පිළිබඳව සමාජයේ තියෙන කතා බහ සහ ඊයේ දවසේ වෙච්ච විශේෂ සිදුවීම් අතර වුණු කාරණා සහ කතා බහ. දැන් මම කිව්වා මම ඔබේ පුවත්පත ඒ වාර්තා කරලා තිබුණු ආකාරය මා ලංකාදීපයට ඉරිදා ලංකාදීපයට යොමු වෙනවා. එහි ප්‍රධාන සිරස්තලයත් මෙන්න මේ ගැනයි ලියවෙන්නේ. ඒ වාර්තා කරනවා මෙන්න මේ විදිහට ලංකාදීපය. වරායනගර පනත අගමැති අතට ගනී ඇමතිවරුන් සමග හදිසි සාකච්ඡාවක් අජන්ත කුමාර අගලකඩ මේ වාර්තාව ගේනවා. එකෙන් කියනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරායනගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවායි කියන කාරණාව තමයි මෙහිදී සඳහන් කරන්නේ. මූලිකවම එයා ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවායි කියන දේ තමයි විශේෂ ප්‍රවෘත්තියක් කොට වාර්තා කරන්නේ ඉරිදා ලංකාදීපය. මේ සිංහල පුවත්පත්වල වගේම ඉංග්‍රීසි පුවත්පත්වල සමහර තැන්වල වාර්තා වෙලා තියෙනවා ඩින්ට අවස්ථාව.
ඔව් අපි වරාය නගරයේ පනත ගැන බොහෝ දුරට තියෙනවා මේ ඉංග්‍රීසි පත්තරවලත්. ඒ වුණාට අපි ඉස්සල්ලාම බලමු වෙනම කතාවක්. අද Sunday Times එකේ මේන් හෙඩ්ලයින් එක තියෙන්නේ UK's Lords send historic war crimes bill back to Commons. Written by their diplomatic editor, as the United Kingdom led a global offensive at the United Nations Human Rights Council in Geneva to prosecute war crimes against Sri Lankan soldiers, a bill put forward by its government decriminalizing torture and war crimes in prosecutions against its own military personnel serving overseas in respect of incidents more than 5 years old was restricted in its reach by the House of Lords this Tuesday, the April 13th. The Overseas Operations Bill was amended to take out torture, war crimes and genocide from the list of violations covered. The bill was approved by the House of Commons in November of 2020, conferring an unprecedented statutory presumption against the prosecution of British troops in regard to his historic crimes, including war crimes. Then, making පෙන්වන්නේ ළඟදී බ්‍රිතාන්‍ය යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ United Nations Human Rights Commission එකේ ලංකාවට එරෙහිව ඒ කියන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඒක කරද්දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඒගොල්ලොම දීලා තියෙනවා. ඒ කියන්නේ ඔය වගේ මානව හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනය ඒ කියන්නේ හමුදාවෙන් වෙන දේවල් අවුරුදු 5කට පරණ දේවල් අයින් කරලා දාන්න කියලා. ඒක කොහොම හරි මේ අප්‍රූව් වෙන්නේ නැතුව ඇවිල්ලා තියෙනවා. ඒ සමහර දේවල් ටිකක් ඒ කියන්නේ war crimes, genocide, torture ගලවන්න කියලා තියෙනවා. ඒත් ඒක තාම වෙලා නැහැ. ඒක කොහොම වේද කියලා ඒක එක්සත් ජාතීන්ගේ සමුළුව කොහොම ඒක දිහා බලයිද කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ඒතර නෙවෙයි. කතාවක් තිබුණා ඉස්සරදී ඉන්නකොට මතක් වුණේ. ඉස්සර තිබුණා මතකද ඉතින්. කොළඹට කිරි අපට කැකිරි. ගමයා එහෙම කිව්වා. එතකොට කිව්වේ කොළඹට තමයි හැම දේවල් තියෙන්නේ කියලා. මේ ප්‍රධාන රටවල් මහා බලවත් රාජ්‍යයන් ඒගොල්ලන්ට කිරි අපට කැකිරි. අපිට කැකිරි. ඒ කියන්නේ අපේ මේ සිදු වුණායි කියලා චෝදනා වසර 10කටත් එහා පැත්තේ චෝදනාවන් ගොනු කරන්න හදන්නේ. එල්ල කරන්නේ. හැබැයි මේගොල්ලෝ කියනවා අපේ අවුරුදු 5කට එහා පැත්තේ අයින් කරන්න. ඇයි ඒ? ලොකු ප්‍රශ්නාර්ථයක්. අර අවුරුදු වල දිනවා මේ ලොකුම හිනාව. හොඳ වැඩක්. අනිවාර්යයෙන්. අපි ඊළඟට බලමු තවත් කතාවක් තියෙනවා Sunday Times පත්තරේ Chinese radio system for police, written by Damit Vikramasekaran. Another grant from Beijing. Experts express concerns over security and privacy issues. The Chinese government is to provide grant to Sri Lanka to improve the communication facilities for the police. As part of the Chinese grant, a widely used communication facility known as TETRA, Terrestrial Trunk Radio, will be provided to the police to improve communications between senior officers and police stations. It also provides for tabs to support the body cameras, which will be initially available for police stations in the Western Province, where a base station will be set up. The grant will be officially provided when the Chinese State Councillor and Defence Minister General Wei Fenghe visits Sri Lanka later this month. The TETRA communication system will also be initially available in the Western Province, where the Inspector General will be able to address separate groups such as Deputy Inspector Generals and officers in charge of the police stations. However, it was not clear how the police would expand the use of this particular network to the rest of the country. චීනෙන් අලුත්ම තෑග්ගක් අපිට හම්බෙන්න යනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා කමියුනිකේෂන් සිස්ටම් එකක් අපේ ශ්‍රී ලංකා පොලිසියට. ඒක තමයි දැන් චීනේ පාවිච්චි වෙන කමියුනිකේෂන් සිස්ටම් එක ලෝකේ තියෙන ලොකුම කමියුනිකේෂන් සිස්ටම් එකක්. ඒකෙන් ඒකට කියන්නේ ටෙට්‍රා කියලා තමයි කියන්නේ ටෙරස්ට්‍රියල් ට්‍රunk රේඩියෝ. ඒ කියන්නේ අපේ IGP තුමාට පුළුවන් ඒක හරහා DIGsට කතා කරන්න, සීනියර් පොලිස් ඔෆිෂල්ස්ට කතා කරන්න. ඒක කමියුනිකේෂන් සිස්ටම් එකක්. ඒක හරිම අපූරු කමියුනිකේෂන් සිස්ටම් එකක්. ඒ වුණාට ලංකාවේ විශේෂඥයෝ පොඩ්ඩක් බියක් තියෙනවා ඒකෙන් සිකියුරිටි ඔ ප්‍රිවසි ඒක ලීක් වෙන්න පුළුවන්. දැන් පොලිසිය කතා කරන දේවල් රහස්‍යභාවය චීනයට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේ බියකුත් තියෙනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඒ වුණාට බොහෝ දුරට මේක අපි ලංකාවේ පාවිච්චියට ගනී කියන එක තමයි කියන්නේ.
ඒත් එක්කම Sunday Times එකේ ඡායාරූපයක් තියෙනවා අවුරුදු සම්බන්ධයෙන්. The state ceremony for the National New Year's oil anointing took place at the Kalaniya Vidyalankara Pirivena yesterday, where Minister Chamal Rajapaksa is seen anointing the country's biggest tusker, Nadungamuwa Raja, which carries the relics casket in the Dalada Maligawa Perahara. Chamal Rajapaksa ඇමතිතුමා මේ ඇතාගේ හිස ගාන අවස්ථාවක චාරුපයක් තමයි දැනගන්න ලැබුණේ. ඊට පස්සේ තවත් කතාවක් තියෙනවා. Sri Lankan Airlines uplifts 102 tons of printed material to Uganda but refuses to give details. මේ කතාව ආවා මං හිතන්නේ මාස දෙකකට වගේ උඩදී මට මතක හැටියට. Sri Lankan Airlines has opted to hold back the information on the recent airlifting of 102 metric tons of printed material to Uganda, saying it falls within commercial confidence. The airline said in a response to a right to information application filed by the Sunday Times that it has no specific details on the content of uplifting 102 metric tons of printed material to Entebbe International Airport in Uganda by operating 3 charter flights of Airbus A333 in February. The airway bill and the charter agreement both mention the nature of goods as printed matter and do not provide further details. The precise nature of the goods is subject to a review or clearance by Sri Lanka Customs prior to being brought to the cargo terminal for onward carriage by Sri Lanka Airlines, the right to information response said. In the event, Sri Lankan Airlines stressed that even if this information was possession of Sri Lankan Airlines, the precise nature of the goods constitutes exempt information covered by 51D of the RTI Act, indicating that the cargo originated out of Sri Lanka and contents were printed matter. ඒ කියන්නේ charter flights 3කින් උගන්ඩා රටට ලංකාවෙන් ගෙනිච්ච මේ මෙට්‍රික් ටොන් 102ක printed මුද්‍රණ ද්‍රව්‍ය printed material මොකක්ද කියලා අහලා තියෙනවා. ඒ වුණාට ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ගැනීමට නොහැකි. ඒ කියන්නේ right to information act එකෙන් උත් ඒකේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකෙන් ඉල්ලලා තියෙනවා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ඒගොල්ලන් දන්නේ printed matter මුද්‍රණ ද්‍රව්‍ය කියලා විතරයි. එච්චරද? ටොන් 102ක්. හරි ඒත් එක්කම තවත් පත්තරේ තොරතුරු කිහිපයක් වෙත යන්නේ සිංහල ජාතික පුවත්පත්වල. අද තෝරා ගන්නවා ඊළඟට සිළුමිණ ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රුපියල් 5000ක දීමනාව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දීමේ කටයුතු ආරම්භ කළේ පසුගිය 12 වෙනිදා. යනුව අඩු ආදායම් ලාභී කාණ්ඩ 7ක් යටතේ මේ රුපියල් 5000 දීමනාව ජනතාව වෙත ලබා දීම ආරම්භ කරුණා. මෙන්න මේ ගැන කියන පුවත සිළුමිණ වාර්තා කරනවා තමගේ ප්‍රධාන පුවත ලෙසින්. පවුල් ලක්ෂ 40කට රුපියල් 5000 දීමනාව නිහල්පි අබේසිංහ වාර්තාව ගෙනෙන්නේ. එකෙන් කියනවා පවුල් ලක්ෂ 23කට දැනටමත් ගෙවලා තවත් පවුල් ලක්ෂ 17කට ලබන සතියේ ගෙවයි මුළු වියදම කෝටි 2000යි කියලා සඳහන් කරනවා. ඔන්න මේ ආදි වශයෙන් මේ තත්ත්වය පිළිබඳ වාර්තා කරනවා. විශේෂයෙන්ම අප දැක්කා පසුගිය දවසක රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහත්මයා කිව්වා මේ රුපියල් 5000 දීමනාව ලබා දීමේ අවසන් දිනය සඳුදා දිනය නැත්නම් හෙට දිනය නොවේ. ගම්බිම් වල ගිහිල්ලා එන මේ රුපියල් 5000 ලබා ගන්න බැරි වුණ උදවියට ගෙවන් ඒ ලබා ගන්නට පුළුවන් ඕනෑම දවසක කියලා. ඉතින් ඒ අනුව තමයි කියන්නේ මේ ලබන සතියේදීත් මේ ගෙවනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මේ ගැන සඳහන් කරමින් අද සිළුමිණ වාර්තා කරනවා. මම හිතන්නේ මේ පිළිබඳව නිරන්තරයෙන්ම සෑම ප්‍රවෘත්ති විකාශයක් තුළින්ම අපි දැනුවත් කළා සහ පත්තරේ තොරතුරු වලින් අප ඔබව දැනුවත් කළ නිසා තවත් ඊට එහා ඊට යමක් කියන්න සූදානම් වන්නේ නැහැ. ඊළඟට අවධානය යොමු කරන්නේ ඉරිදා දේශීය පුවත්පතට. දේශීය තොරතුරු කියද්දී මෙන්න මෙහෙම සිදුවීමක් වාර්තා වෙනවා. ඒ වාර්තාව පසුගිය දවස්වල දිගින් දිගටම කතා බහට ලක් වුණු මාතෘකාවක්. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට නඩු පැවරෙන්නේ කෙසේද? මේ පිළිබඳව කතා කරද්දී අප දේශීය පුවත්පතේ මේ තොරතුරු උපුටා ගන්නවා. පාස්කු ප්‍රහාරය 59 දෙනෙකුට මුලින්ම නඩු මෛත්‍රීට නඩු නැහැ ප්‍රශ්නාර්ථයක් සමගින් අධිකරණ වාර්තාකරු දේශයට මේ වාර්තාව ගෙනෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරකයන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා පරීක්ෂණ වාර්තා 3ක් නීති අංශ මගින් අධ්‍යයනය කරමින් සිටින බව
පොලිසිය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළ තිබෙනවා. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ වාර්තාව සහ ප්‍රහාරයත් සමග සිදු කළ පොලිස් පරීක්ෂණයට අදාළ වාර්තා මෙලෙස අධ්‍යයනය කරමින් සිටී කියලායි සඳහන් කරන්නේ. කොහොම නමුත් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ නමත් සඳහන් වෙලා තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර සමගින් මේ වාර්තා කරන ඉදිරියේදී අපට පුළුවන්කමක් ලැබෙවි මේ තත්ත්වයේ නිවැරදි තොරතුරු නිවැරදි ආකාරයෙන් දැනගන්නට. අපි සූදානම් ඉක්මනින්ම වෙලා බලන්න. දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සඳහන් කළා. ඒ ගැන කියවෙන බොහෝ කාරණා තියෙනවා. ඔය අතර අන්තවාදයේ වැපිරීම වැළැක්වීම සඳහා විවිධ අනපනත් සම්මත වුණා. මුස්ලිම් සංවිධාන රැසක් තහනමට ලක් වුණා. මෙන්න මේ ආදී වශයෙන් කටයුතු මේ හා සමගාමීව ක්‍රියාත්මක වන්නට යෙදුණා. අද මව්බිම වාර්තා කරනවා මෙන්න මෙහෙම පුවතක්. අසාද් සාලි අන්තවාදය වැපුරුවාදයි සොයන්න විමර්ශනයක්. WK ප්‍රසාද් මංජු මේ වාර්තාව ගෙනෙන්නේ. දැනට අත්අඩංගුවේ පසුවන බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ආණ්ඩුකාර දුහරේ හොබවද්දී අන්තවාදය ආරක්ෂා කිරීමට හා එහිදී තවත් කාරණා සතහන් වෙනවා. අන්තවාදය පෝෂණය කිරීමට අනුබල දුන්නාද යන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා ප්‍රකාශ කරනවා. පසුගිය යහපාලන සමයේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අසාද් සාලි කටයුතු කරද්දී බස්නාහිර පළාත් ආණ්ඩුකාර දුහරය අවභාවිත කරමින් අන්තවාදය විවිධාකාරයෙන් පෝෂණය කළ බවට යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන බවත් එම කරුණු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රශ්න විමර්ශනාංශය මගින් මෙම විශේෂ විමර්ශනය සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දීලා තිබෙනවා. ඔය සමගින්ම අප සඳහන් කළා මේ මුස්ලිම් ඇතැම් සංවිධාන විශේෂයෙන්ම තහනම් කිරීමට ලක් කළා. ඒ සංවිධාන මොනවාද කියන කාරණාව ඒ නම් පිටින්ම නම් වශයෙන්ම සඳහන් කරන්නට යෙදුණා. ඒ හරහා මෙන්න මතුව තිබෙන තවත් තත්ත්වයක් මව්බිම වාර්තා කරනවා. තහනම් ගැසට් නිවේදනය සමග තෞහිද් පල්ලි 100ක් වැසේ. මෙන්න මව්බිමයි මේ පොත වාර්තා කරන්නේ. ඒ අනුව අන්තවාදී ඉස්ලාම් සංවිධාන තහනම් කරමින් ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග තෞහිද් සංවිධාන නායකත්වයෙන් පවත්වාගෙන ගිය මුස්ලිම් දේවස්ථාන 100ක් පමණ ඉකුත් සිකුරාදා සිට වසා දමා ඇතැයි වාර්තාවේ. එම දේවස්ථානවල පැවැත් වූ ආගමික කටයුතු හා මෙහෙයන් සියල්ලද නතර කර දමා තිබේ. රාමලාන් උපවාස කාලයේ පසුගිය 14 වෙනිදා ආරම්භ වූ අතර අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කිරීමේ ගැසට් නිවේදනයේද එදිනට සමගාමීව නිකුත් වීම නිසා එම මුස්ලිම් දේවස්ථානවල රාමලාන් උපවාසකරුවන් වෙනුවෙන් ආහාර පාන හා කැඳ සැපීම්ද නතර වී තිබේ. මෙන්න මේ ආදී වශයෙන් මේ තහනම් සංවිධාන හරහා සම්බන්ධ වුණු මේ තත්වයේ පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් අද මව්බිම වාර්තා කරනවා. අපි බලමු සන්ඩේ ඔබ්සර්වර් එකේ මොනවද අද පළ වෙලා තියෙන්නේ කියලා. අපි කලින් කියපු කතාව ඒ කියන්නේ මේ කියවෙන පළවෙනි එක no provision for foreign influencers Cabral. අපි මේක ක්ලිප් එකෙන් දැක්කා. ඒ වුණාට මේ කතාව උදිත Kumarasinghe has written this one. It goes on to say, State Minister of Money and Capital Market and State Enterprise Reforms, Ajit Nimad Cabral, assured that there is no provision in the Colombo Port City Economic Commission bill to let China or any other country to have influence over Sri Lanka's city of the future. This law is the only to set up the commission which will act as a single window facilitator for foreign investors to ensure ease of doing business in the country. He said the law will help attract a large number of investors into the country. This is merely a single window facilitation law and it's being used by the opposition to create a bogey and to deprive the people of getting 83,000 job opportunities. I am surprised that they would use these petty things to achieve their own ends and then deprive the people of their jobs, the State Minister told the Sunday Observer yesterday. මම හිතන්නේ මේ ටික තමයි අපි දැක්කේ ඒ වීඩියෝ ක්ලිප් එකෙන් උත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කියන්නේ මේ වරායේ නගරේ පනතෙන් බොහෝ අනිත් රටවල් වලට ලංකාවේ පෝට් සිටි එකට ඉන්වෙස්ට් කරන්න ඔපචුනිටි එක ලැබෙයි. ඒත් සමගම 83000ක රැකී ආරක්ෂා ලංකාවේ කට්ටියට අහිමි වෙන්න පුළුවන් මේකට කොට දැම්මොත් එහෙම කියන්නේ තමයි එතුමා කියන්නේ. ඒත් එක්කම අපි බලමු තවත් කතාවක්. Australia gifts aerial drones to Sri Lanka. The Australian border protection officials and the federal police gifted Sri Lankan police aerial drones to counter people smuggling through sea routes and other crimes.
The commander of the Joint Agency Task Force, Rear Admiral Mark Hill, along with the Australian Federal Police, gifted 5 aerial drones at a virtual ceremony held recently. ඔස්ට්‍රේලියාවෙන් ලංකාවේ පොලිසියට ඒ කියන්නේ පරිත්‍යාග කරලා තියෙනවා ඩ්‍රෝන 5ක්. මේකෙන් දීලා තින්නේ මේක ලංකාවේ පොලිසියට අපේ ලංකාවේ තියෙන සිකියුරිටි වලට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒත් එක්කම ලංකාවෙන් නැව් හරහා ඒ කියන්නේ මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව වගේ අනිත් රටවලට යන්නේවා නීති විරෝධී සංක්‍රමණිකයන් ඒව නවත්තන්න තමයි ඒක විශේෂයෙන් දීලා තියෙන්නේ ළඟදී virtual ceremony එකකින් තමයි ප්‍රදානය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා කරලා තියෙන අපි බලමු ඊට පස්සේ people urged to cooperate with authorities efforts underway to check COVID-19 in Jaffna, writes Anand Palakindan. Efforts are being made to check the spread of COVID-19 in the Jaffna Peninsula as the number of cases had arose to the 115 mark with a dozen fatalities, a senior most regional official said. The government agent Jaffna K. Maheswaran said since the outbreak of the pandemic over a year ago, some 5,042 persons from 784 families had been quarantined in the Jaffna Peninsula. විශේෂ මම හිතන්නේ මේකක් කරන්න හදන මෙහෙමක් කරන්න හදනවා යාපනයේ මේ අර්ධද්වීපේ COVID-19 ටෙස්ට් කරන්න. ඒ කියන්නේ මම හිතන්නේ මේ අපේ PCR ටෙස්ට් සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් බොහෝ දුරට කරගෙන යයි. එහෙ මම හිතන්නේ 5042ක් අසාධිතයන් රෝගය හොඳාගෙන තියෙනවා ඒ අර්ධද්වීපේ. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන් මේ හරියට ටෙස්ටිං කරලා නැති නිසා. මම හිතන්නේ ඒක බරපතල කාරණාවක් වෙනවනේ. මොකද මේ ලංකාවේ විසිරලා තිබුණ එක දැන් යාපනයේ එතකොට තිබුණේ නැහැ. දැන් යාපනයේ ආසාදිතයන් වැඩියෙන් හමු වෙන්න ගත්තා. ඒ නිසා තමයි තත්ත්වය වෙන්නේ. සහ ඉන්දියාව මේ වන විට ඉතාමත්ම බරපතල තත්ත්වයක තියෙන්නේ. එතකොට තමිල්නාඩුව දකුණු ඉන්දියාව හරහා එන බෝට්ටු සංක්‍රමණිකයන් මොකද ලංකාවේ ඉහළ කොනේ ඔය පේදරුතුරුව දෙවුඳුරුතුරුව ඉන්න ඥාතීන් ඔවුන්ගේ ඉන්නේ ඉන්දියාවේ එහා කොනේ. ඒතර ඔවුන් බෝට්ටුවෙන් තමයි මේ නෑ ගම් යන්නේ. එතකොට එහෙ ගිහිල්ලා කොවිඩ් එක ආයි ලංකාවට එන්න තියෙන අවදානම තියෙනවා. අන්න ඔය තත්ත්වයන් එක්ක මම හිතන්නේ ඒ ඉතාමත් වැදගත් වේවි. දැන් කොවිඩ් ගැන කිව්ව නිසා මම සිංහල ජාතික පුවත්පත්වලත් කොවිඩ් ගැන කියවෙන පොතක් තිබෙනවා. ඒ තෝරා ගන්න ඔබට කියන්නට. එහිදී මෙන්න මෙහෙම කාරණාවක් තිබෙනවා. ෆයිසර් සහ ස්පුට්නික් එන්නත් මේ මාසය තුලදී ජේ.ටී. ද සිල්වා මේ වාර්තාව ගෙනෙනවා. ඒත් එකම කියනවා විශේෂයෙන්ම තවත් කාරණාවක් ඔබට පේනවා. මහාචාර්යවරයා කිව්ව චන්න ජයසුමන මහාචාර්යවරයා කිව්ව කාරණාව දැන් ඒ ගැන අපි කතා කරද්දී මෙන්න මෙහෙම කියනවා. ෆයිසර් එන්නත සහ රුසියානු ස්පුට්නික් V එන්නත මේ මාසය තුල ශ්‍රී ලංකාවට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා මව්බිමට ප්‍රකාශ කළා තියෙනවා. ස්පුට්නික් එන්නත ආරක්ෂාකාරී එන්නතක් බව පෙනෙන්නට ඇති බවත් එම එන්නත මාසිකව අඛණ්ඩව ලබා දීමට නිෂ්පාදන සමාගම එකඟත්වයේ පළ කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා තිබෙනවා. ඒ වගේම ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ඇමරිකානු නිෂ්පාදනයක්. අප දන්නා පරිදි සහ මීට පෙර විශේෂඥයින් කියූ පරිදි ෆයිසර් එන්නත ඉතාමත්ම අඩු උෂ්ණත්වයක් තුළ සෙල්සියස් අංශක ඍණ 60ක පමණ ධාරිතාවයක් තුළ පරිසරයක් තුළ පවත්වා ගන්නට ඕන කියන කාරණාව මීට පෙර සඳහන් වුණේ. දැන් ඒ වැඩි දියුණු කරලා වෙනස් වෙලාද කියන කාරණාව අපිට හොයා බලන්න වෙයි. ඔය අතර දැන් අපිට දැනටමත් ලබා දෙමින් යන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත. මෙහි දෙවන මාත්‍රාව ලබා දිය යුතු ඉතාම පළමු මාත්‍රාව පමණයි ලබා දුන්නේ. ඒ අතර මේ දෙවන මාත්‍රාව ලබා දෙනවාද? එය ලබා දෙන්නේ කවදාද? ඉන්න එහෙම ප්‍රශ්නයක් තියෙද්දි මෙන්න මේ පුවතත් වාර්තා වෙනවා. ඇස්ට්‍රාසෙනිකා දෙවන වටේට පෙර විද්වත් කමිටුවක් හමුවට ජේ.ටී. ද සිල්වා මේ වාර්තාවත් ගෙනෙනවා. ඒකෙන් කියන කාරණාව බලමු විශේෂයෙන්ම මව්බිම ඇතුල් පිටු වාර්තාව සමගින් මේ තත්ත්වය පිළිබඳව ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවැනි වටේ ලබා දීමට පෙර එම එන්නත ලබා දීමෙන් මොළයේ රුධිරයේ කැටි ගැසීමක් සිදුවීමට ඉඩක් ඇද්දැයි විද්වත් කමිටුවක් මගින් සෝපාන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයට දැනුම් දී ඇති බව තමයි මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ප්‍රකාශ කළ තිබෙන්නේ. එම එන්නත ලබා දුන් පසු මොළයේ රුධිරයේ කැටි ගැසීමේ සිද්ධීන් යුරෝපීය රටවල් කිහිපයකම වාර්තා වී ඇති නිසා ශ්‍රී ලංකාවේද සැක සහිත සිදුහින් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ලබා ගන්න තීරණය කළා කියලා තමයි සඳහන් වෙන්නේ. අප දැක්ක විශේෂයෙන්ම
ජර්මනිය, ඒ වගේම ඩෙන්මාර්කය, බෙල්ජියම් වගේ ස්විට්සර්ලන්තය වගේ රටවල් වල මේ කොවිෂීල්ඩ් එන්නත ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුව තාවකාලිකව ඒ රුධිරය කැට ගැසීමත් සමගින් මිනිසුන් මිය යාම නිසා. දැන් මේ තත්ත්වය පිළිබඳව තමයි මෙසේ හොයා බලන්නට කල්පනා කරනවා, කටයුතු කරනවා කියන දේ සඳහන් වෙන්නේ. ඔය අතර අපි යනවා ඉරිදා ලංකාදීපයට නැවතත් එහිදී මේ එන්නත් කරණය පිළිබඳව වෙන කතාවක් තිබෙනවා. කොවිඩ් දෙවෙනි මාත්‍රාව 23 වෙනිදා ආරම්භ වෙනවා. සෞඛ්‍ය ඇමතිනිය කියූ ප්‍රකාශය පද්මිනී මාතරගේ වාර්තා කරනවා. එතුමි කියනවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 23 වෙනිදා සිට ආරම්භ කරන බව තමයි එතුමිය සඳහන් කරන්නේ. කොහොම නමුත් එහිදී ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන්කමක් ලැබෙවි කොහොමද ඒ තත්වය 23 වෙනිදා ආරම්භ වෙනවා නම් දැන් අද 18 වෙනිදා ඒ කියන්නේ ලබන සතියේදී මේ ආරම්භ කිරීමට නියමිත වෙනවා. ඔය අතර මෙන්න මෙහෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන කාරණාව ලංකාදීපේ වාර්තා කරනවා. කොරෝනා පොකුරු සොයන්න යලිත් PCR පරීක්ෂණ දයසිලි ලියනගේ වාර්තාව ගෙනෙන්නේ. කොරෝනා වසංගතය අවසන් වෙමින් යන බවට බහුතරයක් ජනතාව තුළ මතයක් ගොඩ නැගමින් පැවතුනත් පොකුරු ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ තෝරාගෙන PCR පරීක්ෂණ සමාජ නියැදි මට්ටමින් කළ යුතු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහත්මයා ප්‍රකාශ කරනවා. මෙන්න මේ තත්වය මෙන්න මේ කාරණාව අද ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා. ඔය අතර අප දේශීය පුවත්පතට යමු වෙනවා. දේශීය පුවත්පතට යමුවද්දී දැන් මේ කියූ කාරණාවම ඉදිරියට අරන් ගියොත් නැත්නම් මේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කළොත් මෙන්න මෙහෙම පුවතක් තිබෙනවා. එය ඊටමත් බරපතල තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ වාර්තා කරනවා දේශීය එයින් තමයි කොවිඩ් පිළිබඳව වන පුවත්මා උපුටා ගන්න අවසාන කරන්නට තුන්වෙනි රැල්ලක අවදානම ඉහළයයි දේශීයයි වාර්තා කරන්නේ. මෙන්න මේ තත්ත්වය ඊටම බරපතල නිසා අවසානයේට කියන්න තියාගත්තේ. එහිදී කියනවා මෙන්න මෙහෙම. ලෝකයේ බොහෝමයක් රටවල මේ වන විට තුන්වෙනි කොවිඩ් රැල්ලක අවදානම හමුවේ සිටි. ඒ ගැන සමහර රටවල අනතුරු ඇඟවීම් පවා නිකුත් කොට හමාරයි. සාමාන්‍යයෙන් අපේ රටේ බහුතරයක් දෙනා කල්ලි ගැසී සමරන අවුරුදු උල්ල හේතුවෙන් මෙවර අලුත් කොවිඩ් අවදානමක් පැතිරියාවීදැයි යන සැකය දැනටමත් මතුව තිබේ. අවුරුද්දෙන් පසු හිස එසවිය හැකි තුන්වර රැල්ලක් ගැන පැතිර යන ඒ සැකය සනාථ වන ආකාරයේ හැසිරීමක් මේ දිනවල සමාජය තුළ දැකිය හැකිය. මෙන්න මේ ආදි වශයෙන් සුගත් කුලතිංග ආරච්චි මේ සඳහන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදින්නයි විශේෂ ඉල්ලීම් සෞඛ්‍ය අංශ වෙතින් වෙනවා. ඔය අතර තමයි මේ තුන්වන රැල්ලක අවදානම මතුවන්නට පුළුවන්ද කියන දේ දැනගන්න පුළුවන්කමක් නැත්නම් වාර්තා කරන්නේ. ඒ ගැන ඉදිරියේ ලැබෙන දත්ත නියදි පරීක්ෂණ වාර්තා හරහා අපට දැනගන්න ලැබෙවි. අපි ඊළඟට යන් සන්ඩේ අයිලන්ඩ් පත්තරේ මොනවද තියෙන කියලා බලන්න. මේ කතාවත් අපිට දැනගන්න ලැබුණා මම හිතන්නේ සති 3-4කට වගේ උඩදී. ගෑස් මිල ලෝක ගෑස් මිල ඉහළ ගියා. ලංකාවේ ගෑස් මිල ගණන් යයිද නගීද අපි දන්නේ නැහැ. Litro gas grappling with billions of rupees in losses as government still undecided on LPG price hike. Written by Suresh Pereira. With staggering losses running into 3.8 billion rupees over the past 3 months, Sri Lanka's biggest importer and supplier of liquid petroleum gas is in the throes of a grave financial crisis as the government continues to dilly-dally on the demand for a substantial increase in the price of cooking gas. Can a local gas mill ඉහළ යද්දී ලංකාවේ ලොකුම ගෑස් සමාගම වෙන ලිත්‍රෝ ගෑස් සමාගම අලාභ බිලියන රුපියල් 3.8ක් අලාභ දකිනවා. දැන් ඒ අලාභයේ ඒගොල්ලෝ අරගෙන ඒත් ඉස්සරහට යනවා කිසිම දෙයක් කරන්න බැරුව. ඒ කියන්නේ ආණ්ඩුවෙන් තාම හරි උත්තරයක් දීලා නැහැ ගෑස් මිල ඉහළ නංවන්න. මොකද ඒගොල්ලෝ ඉල්ලා හිටියා. ඔව් මම හිතන්නේ රුපියල් 700කින් වගේ ගානකින් මම හිතන්නේ ඉහළ නක් ගන්න තමයි ඉල්ලලා තිබ්බේ. කොහොමද ඒතර ජනතාවට ගෑස් පේනවා? ජනතාවට අනිවාර්යෙන් ගෑස් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන් බොහොම අමාරු තත්ත්වයකයි ඉන්නේ. අපි දන්නේ ඒක කොච්චර ඉක්මනට ගෑස් මිල අපේ ලංකාවට ඉහළ යයිද කියන එක. ඊට පස්සේ අපි දැන් කතා කරා ඉන්දියාවට. මේ උතුරු පළාතේ කට්ටිය ඉන්දියාවට යනවා එහෙන් එනවා. ඒත් එක්කම කොවිඩ් අරන් එන්න පුළුවන් කියලා. තෑග්ගක් වගේ. තෑග්ගක් වගේ බෝට්ටුවේ ගියොත් එහෙම. දැන් ප්ලේන් එකේ ගියොත් එහෙම. ප්ලේන් එකෙන් ආවොත් එහෙම. ඒකේ ප්‍රශ්න තමයි තියෙන්නේ. අපි බලමු. Sri Lanka to resume flights to 4 Indian cities from Tuesday.
written by S. Venkat Narayan, a special correspondent. Sri Lankan Airlines will resume flights to India from Tuesday under the air bubble arrangement to begin with. It will start 2 weekly flights from Colombo to 4 cities, namely New Delhi, Mumbai, Chennai and Bengaluru. This was confirmed to the Sunday Island by V. Ravindran, Sri Lanka's New Delhi-based regional manager for India and Bangladesh. Flights for 3 more cities will resume in the first week of May, namely Thiruvananthapuram, Trichy and Kochi. Ravindran said flights to Hyderabad and Madurai will also be resumed in the last week of May. Before the onset of the coronavirus pandemic, Sri Lanka used to operate over 100 flights to 11 Indian cities. Indian tourists planning to visit Sri Lanka for a holiday will have to apply online to the Department of Immigration in Colombo for visas. On arrival, they have to meet with the standard operating procedures. මේකින් කියවෙන්නේ මම හිතන්නේ ලබන අඟහරුවාද වෙද්දී ශ්‍රී ලංකන් එයර්ලයින්ස් අපේ රාජ්‍ය කියන්නේ නිල ගුවන් සේවාව ඉන්දියාවට මේ ඉන්දියාවේ නගර 4කට මේ ෆ්ලයිට්ස් ආරම්භ කරන්න යන්නේ. එතකොට ඊට පස්සේ තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මැයි මාසෙ වෙද්දී තවත් නගර 4කට ඒ වගේ මැයි මාසේ අන්තිම සතිය වෙද්දී තවත් නගර ටිකකට මේ ගුවන් යාන යවන්නයි හදන්නේ. ඒ කියන්නේ ඊට කලින් ඔය කොරෝනා වෛරස් එක පටන් ගන්න කලින් ලංකාවෙන් ෆ්ලයිට් 11ක් ගියා ඉන්දියාවට. ඒකෙන් දැන් මේක වෙන්නේ දැන් මේක ඒ ඉන්දියාවෙන් කට්ටිය සංචාරක ලංකාවට ආවට ඒගොල්ලන්ට ඒ ඉස්සර කරා වගේ ඔන්ලයින් වීසා එකට ඇප්ලයි කරලා ඇවිල්ලා ලංකාවේ ගොඩ බැස්සට පස්සේ සාමාන්‍ය විදිහට තමයි සාමාන්‍ය විදිහ කියන්නේ අර මම හිතන්නේ දවස් 14ක් ක්වොරන්ටයින් වෙලා ඒ ටික කරන්න වෙයි කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ වුණාට අපි දන්නේ ඒක කොහොම ඉෆෙක්ට් එකක් වේද කියලා ලංකාවල විශේෂයෙන් ඉන්දියාව දැන් ලෝකෙ දෙවනිම පැන්ඩමික් කොරෝනා වෛරස් එකෙන් වැඩිම බරපතල ලෙස ආපදාවට ලක් වුණු හානියට පත් වුණු රටක් වෙලා තියෙන එක. සහරීන එක ඊළඟ බරපතල ප්‍රශ්න තමයි දැන් දවස එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා. එතකොට ඒත් එක්කම උන්ගේ කුඹ මේලා කියන උන්ගේ සංස්කෘතික විශේෂ උත්සවයක් තිබුණා. හිතා ගන්න බැරි අන්දමින් තමයි මේ වැඩි වෙන්නේ. ඉන්දියාවේ අනිත් එක ප්‍රභේද කොවිඩ් ප්‍රභේද 10ක් විතර මුණ ගහලා තියෙනවා. ඊළඟ සමහර ඊළඟ බරපතලම තැන වෙන්න පුළුවන් සමහර ඉන්දියාව. දැන්ටමත් එහෙම වෙලා ඉවරයි. අනිවාර්යෙන්. ඔව්. ඒත් එක්කම බලමු Sunday Island එකේ තවත් කතාවක් තියෙනවා. JVP says government seeking legislative approval to end trials against its cronies and penalize prosecutors and judges. Prime Minister Mahinda Rajapaksa tabled a resolution in Parliament last Friday seeking legislative approval to end trials against several family members indicted for corruption and military officials accused of murder and abduction, says the JVP leader Annu Kumar Disanayaka asserted. He accused the government of directly interfering in matters before the judiciary after efforts to convince the Attorney General to drop the cases proved futile. Revealing the contents of the resolution of the Parliament at a news conference last week, the JVP leader said that the move by the Premier sought to end trials. මේ කතාවෙන් කියවෙන්නේ ගිය සිකුරාදා අගමැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා සමහර නඩු එළියට දාන්න කියලා. ඉවත් කරලා දාන්න කියලා. මේකෙන් ජවිපේ නායක අනු කුමාර දිසානායකතුමා කියන්නේ මේ ආණ්ඩුවෙන් ඒ කියන්නේ නීතිමය දේවල් වලට මැදිහත් වෙනවා කියලා ඒක සාමාන්‍යයෙන් විය යුතු නැති දෙයක් කියලා තමයි ඒ කතාවෙන් පෙන්වන්නේ. හොඳයි ඒක එහෙම වෙද්දී අපි සූදානම් වෙනවා එහෙනම් තවත් විරාමයකට යනවා. මොකද කාරණා තියෙනවා කියන්න. ගොඩක් තියෙනවා. ඔව් විරාමයකට ගිහිල්ලා අපි නැවතත් අපු මොන ගහනවා. චන්දනේ පොඩක් කලින් වැඩි ඒ විරාමයට ගියා. තව කතාවක් ඉතුරුලා තිබ්බ Sunday Island එකේ. මම ඒක ඉවර කරගෙන මොකට දෙන්නම්. අනිවාර්යයෙන්. මේකේ අපූර්ව කතාවක් තියෙනවා. Patient pronounced dead by doctor found alive in hospital morgue.
The Health Ministry is conducting an inquiry into an incident where a patient pronounced dead by a medical officer of the Negombo General Hospital was found alive about 2 hours after his body was taken into the mortuary. The patient, a 40-year-old fisherman from the Negombo area, had been taken to the hospital after he collapsed and was unconscious state. An OPD doctor who examined him and declared him dead. After about 2 hours, his wife had been asked by the police to go to the mortuary and identify the body. The wife had raised the sheet to identify the body. She had noticed his lips moving. My goodness. So, දැන් ඒ කියන්නේ හිතන්නකෝ ඒ චිත්‍රපටි ජවනිකාවක් නේ. අනිවාර්යයෙන් වෙන මොකුත් නැහැ නෙමෙයි. ඒක සනිකත ඒ කියන්නේ භාර්යාව යනවා අවසානයේදී තමන්ගේ ස්වාමියාගේ මලසුර අඳුර ගන්න. අපි මුලින්ම කතාව කතාව. දැන් මීගමුවේ පැත්තේ හිටු දීවරෙක් එයා එකපාරට වැටිලා. ඒ කියන්නේ සීහ නැතුව වැටිලා. එතකොට OPD ડોක්ටර් කෙනෙක් බලලා කියලා තිනවා එයා මිය ගිහිලා කියලා. ඊට පස්සේ මෝචුරේට යවලා තිනවා. එහෙමනේ වෙන්නේ සාමාන්‍යයෙන්. සිරුර. ඊට පස්සේ වයිෆ්ට එන්න කියලා තිනවා. කියන්නේ මේ භාර්යාවට නේද? ඒ කියන්නේ මෙයාද මනුස්සයා කියලා අඳුනා ගන්න. එයා ෂීට් එක උස්සද්දී අර සුදු රෙදි කියලා වහලානේ තියෙන්නේ. ඔව්. ඒතර මම හිතන්නේ ඇටෙන්ඩන්ට් කෙනෙක් නේ අරලා පෙන්නන්නේ. ඒ කියන්නේ මූණ පෙන්නද්දී වයිෆ් දැකලා තියෙනවා. එයාගේ ෆෝන් දෙක මෙහෙම හෙලෙනවා. ඔව්. ඒතකොට එයා ටක් ගාලා කියලා තියෙනවා මේ මෙයාගේ මෙහෙම මුණා කියලා. මුණා කියලා ඊට පස්සේ තව මේ ડોක්ටර්ස් ඇවිල්ලා බලලා බලද්දී එයා ඇත්තටම මිය ගිහිල්ලා නැහැ. එයාට සිහිය නැතුව ඉඳලා තියෙන්නේ. එයාගේ ඒ වෙලාවේ තිබිලා තියෙන එයාගේ ඇඟේ සීනි ප්‍රමාණය ගොඩක් දුරට අඩු වෙලා. අඩු වීමත් එක්ක අන්කොන්ෂස් වෙනවා නැත්නම් එහෙම සිහිය නැතුව වෙනවනේ. ඔව්. කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. ඔව්. අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් එයාට ප්‍රතිකාර දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධයෙන් මේකකුත් ඉන්වෙස්ටිගේෂන් එකකුත් යනවා. ඕකේ තියෙනවා මේ අපේ වචනයක් හොඳ. එලෝ ගිහින් මෙලෝවා. අන්න හරි. එහෙම කියනවා. ඒ කියන්නේ ඒ ලෝකෙට ගිහිල්ලා ආයි මේ ලෝකෙට ආවා. කොහොමරි ඔහුට ජීවිතය ලැබුණ එක ඔහු ජීවිත් වෙනවා කියන දැනගත්ත මොහොතේ ඒ බිරිඳට මොනතරම් සතුටක් ලැබෙන්නේ නැද්ද? අනිවාර්යෙන්. අපිට ඇත්තටම සතුට හිතුනේ යන්නේ එතෙන්ට. ඔව්. අපි සිංහල පුවත්පත්වල කීපයක් තියෙනවා ගම්මුද? ඔව් ඔයාලට දැන් යන්න පුළුවන්. බොහොම ස්තුතියි. දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. මේ හරහා මතුවෙන්නේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා වෙන නීති නිර්දේශ ලබා ගන්නට විශේෂ පිරිසක් නැත්නම් විශේෂ කමිටුවක් පත් කළා. දැන් මේ කමිටුවේ කටයුතු කොහොමද? අද දේශීය කියන පොතට යමු. ව්‍යවස්ථා කමිටු කාලය ඉවරයි. වාර්තාවක් නැහැ. දේශපාලන වාර්තාකරු මේ වාර්තාවක් නැති පුවත ගැන වාර්තා කරනවා. මෙන්න වැඩයි. මෙන්න කතාව. වත්මන් රජය යටතේ නව අනුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ කාලය පසුගිය මාර්තු 31 වෙනිදායින් අවසන් වුවද ව්‍යවස්ථා කෙටුම්පත් ඔවුන් මෙතෙක් රජයට බහර නොදීම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති වී තිබේ කියලායි සඳහන් කරන්නේ. ඔන්න වෙලා තිබෙන දේ ජනාධිපතිවරයා විසින් මෙම විශේෂඥ කමිටුව පත් කරන ලද්දේ මාස 6ක කාලයක් තුළ එම කමිටුව විසින් සකස් කරනු ලබන නව ව්‍යවස්ථාවේ දල කෙටුම්පත නැත්නම් ධවල පත්‍රිකාව රජයට බහර දෙන ලෙස නියම කරමින් ජනාධිපතිවරයා විසින් එම කමිටුවට ලබා දුන් කාලය පසුගිය 31 වෙනිදා වන විට ඉක්ම වුණා නැත්නම් ඉක්ම ගියා කාලය අවසන් වුණා. එහෙත් ව්‍යවස්ථා කෙටුම්පත් බහර දී නැති අතර කමිටුවේ කාලය දීර්ඝ කිරීමක් පිළිබඳවද කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වන නැත කියලායි සඳහන් කරන්නේ ඒ දේශීය වාර්තා කරන ප්‍රධාන පුවත. ඔය අතර පළාත් සභා ඡන්දය පැවැත්වීම පවත්වන දිනය පවත්වන්නේ මොන ක්‍රමයටද කියන ප්‍රශ්නාර්ථයක් සමගින් ඔය කාලය තවමත් පළාත් සභාව ගැන කතා වෙමින් තිබෙනවා. ඔය අතර කියුණා ලබන වසරේ මුල ඔන්න පළාත් සභාව පවත්වන්නට යම් තීන්දුවක් ඇවිල්ලා තිනවා කියලා. ඔය කතාව දැනගද්දී ඔහොම මෙන්න මෙහෙම පොතක් වාර්තා කරනවා දේශයෙන්. පළාත් සභා තීන්දුව ගන්න ආණ්ඩුවේ පක්ෂ නායක හමුව හෙට දේශපාලන වාර්තාකරු දේශයට මේ වාර්තා කරනවා. ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ කවර මැතිවරණ ක්‍රමයකටද යන්න තීන්දුව කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ හමුවක් 19 වෙනිදා හෙට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත කියලයි සඳහන් කරන්නේ. ඔන්න එතනදී දැනගන්න පුළුවන්කමක් ලැබේවි. යම් තීන්දුවකට පැමිණෙනවාද පළාත් සභාව පවත්වනවාද පළාත් සභාව පවත්වනවා නම් ඒ මොන ක්‍රමයකටද ඒ පවත්වන්නේ කියලා.
ඔය අතර ඉරිදා ලංකාදීපයට යමුවේදී මෙන්න මෙහෙම පුවතක් තිබෙනවා. එය වඩාත් වැදගත් වේවි ඇතැම් විට මේ නිරීක්ෂණ කටයුතු වලදී සහ මුදල් අවභාවිත කිරීම නවත්වා නිවැරදි ආකාරයෙන් වැඩ කරන්න. මොකක්ද මේ කියන්නේ කියලා ඔබට ප්‍රශ්නාර්ථයක් ඇති. මෙන්න පුවත. මන්ත්‍රී ව්‍යාපෘති මින්පසු ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසුවයි මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ නියෝග තහසිලි ලියනගේ මේ වාර්තාව ගේනවා. එතනදි කියනවා සනීපාරක්ෂක පහසුකම් නොමැති නිවාසවලට වැසිකිලි විදුලිය හා පානීය ජලය ලබා දීමට මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරනු ලබන සියලු යෝජනා සඳහා ප්‍රාදේශීය ලේකම් මගින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කළ යුතු බව මුදල් අමාත්‍යාංශීය ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ. අන්න ඒ ගැනයි මෙසේ වාර්තා කරන්නේ. දැන් මම ඔබට වාර්තා කරමින් ඉන්නේ විවිධ පුවත් කිහිපයක් තිබෙනවා. තෝරාගත් ඉරිදා පුවත්පත් වලින් ඒ අනුව දැන් පත්තරෙන් කියන්න හදන්නේ උතුරේ දේශපාලන අධිකාරියට අනාගතේ මොකක් වෙයිද? අපි බලමු ඒ ගැන කියනවා මෙන්න මෙහෙම පුවතක්. උතුරේ දෙමළ පක්ෂ ඒකාධිකාරය බෙදින්න කාලය එළඹිලා සමාජ ක්‍රියාකාරික අරුණ සිද්ධාර්ථන් කියූ ප්‍රකාශය නිශාන්ත කුමාර බණ්ඩාර වාර්තා කරනවා. මෙන්න උතුරු පළාතේ දෙමළ දේශපාලන පක්ෂ ගෙන යන ඒකාධිපති පාලනය වෙනස් කළ යුතු කාලය ලැබ ඇතැයි සමාජ සාධාරණත්වයේ සඳහා වූ තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු අරුණ සිද්ධාර්ථන් මහතා පවසයි. ඒ ගැන තවත් දොරතුරු කියනවා. විශේෂයෙන්ම මේ අරුණ පසුගිය දවස්වල මේ මහා මැතිවරණයට පෙරත් මෙන්න මේ පිළිබඳව හඬ නැගුවා. ඔහු කියනවා ඡන්දයක් ඉලක්ක කරගනිමින් පවත්වන රැස්වීම්වලදී LTT නායක ප්‍රභාකරන් වීරයෙක් බවට උතුරේ දේශපාලන රැස්වීම්වලදී ප්‍රකාශ කළද දකුණේදී වෙනත් ප්‍රකාශ කිරීම වෙනත් මත ප්‍රකාශ කිරීම කලක සිට උතුරේ දේමළ දේශපාලඥයින් ප්‍රතිපත්තිය වී තිබේ. එහෙමද ඒගොල්ල? දිගින් දිගටම සිදු කරන මේ ප්‍රකාශ වහම නවත්වා උතුරේ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමේ ක්‍රමවේදයට තිත තැබීමට කාලය දැන් එළඹ ඇතැයි ඔහු සඳහන් කරනවා. ඔහු විශේෂයෙන්ම මහජන නියෝජිතයන්ගෙන් රටේ ආරක්ෂා පිළිබඳව කටයුතු කරන උදවියගෙන් මෙන්න මේ තත්ත්වයේ කටයුතු නැත්නම් මෙන්න මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්නට කියලා මේ අරුණ සිද්ධාර්ථන් ඉල්ලා සිටිනවා. එය විශේෂ පුවතක් ලෙසින් අපි උපුටා ගන්නවා ඉරිදා ලංකාදීප පුවත්පතෙන්. අපි ඊළඟට බලමු සිලෝන් ටුඩේ පත්තරේ මොනවද තියෙන කියලා. පටන් ගන්න ඉස්ලාම KK cement factory shut down since 1990. No trace of 450 billion rupees worth of machinery. Cabinet approval to sell remaining machinery. No probe conducted to trace missing parts, writes Sulochana Ramaya Mohan. Cabinet approval has been obtained to sell all the remaining machinery parts at the Kankasanture cement factory without probing what happened to the 450 billion rupees worth of machinery that was dismantled and removed from the time it was shut down in 1990 due to the war. It was also revealed recently several government officials had visited the KKS cement factory along with the broker who would be negotiating the selling of the remaining machinery parts as scrap metal. මේක තවත් අපුරු කතාවක්. මේක දැන් කංකසන්තුරේ තියෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ තියෙන පාර්ට්ස් කියන්නේ machinery parts විකුණන්න කියලා ආණ්ඩුවෙන් නියෝග කරලා තියෙනවා. ඩිට් වෙලා බලමුද? ටක්ක වෙලා බලමු. හරි බලමු. Maggie Paparekotu, Feed Gang වෙන රස. Nestle, good food, good life. මේ ටක් ගාලා වෙලා බලමු කිව්වට කේන්ති නෑ හරි හරි මම කතාවක් කියන්න නෑ හරි කතාවක් කියන්න වෙලා බලන්න. හරි අපි ටක් ගාලා කතා බලමුද? හරි. එතකොට දැන් ඒ සිමෙන්ති ෆැක්ටරි එකේ තියෙන කර්මාන්ත ශාලාවේ තියෙන මේ මැෂිනරි විකුණන්න කියලා තියෙන්නේ. ඒ වුණාට 1990 දී ඒ ෆැක්ටරි එක නවත්තපු වෙලාවේ රුපියල් බිලියන 450කට වටිනා මැෂිනරි. ඒ කියන්නේ මැෂින් තිබිලා තියෙනවා. ඒව ගලවගෙන තියෙනවා එලා. ඒ ගලවගත්ත මැෂින් වලට මොනවද උනේ? ඒව නෑ. බිලියන 450ක මැෂින් බිලියන 450ක ඒ කාලේ ඉඳන් ඒ කාලේ රුපියල් බිලියන 450ක් කියන ලොකු ගාණක්. ඒ මැෂිනරි මොනවද උනේ? ඒව නෑ. ඒවට මොනවද උනේ කියලා බලන්නෙත් නැතුව ඉතුරු ටික මේ අර පරණ කෝට් කාර්යයකට වගේ විකුණලා දෙන්න කියලා තමයි කියන්නේ. මොනවා කියන්නද නේ? මොනවා කියන්නද? බිලියන 450නේ? අපි දන්නෙත් නෑ. දෙයියෝ දන්නේ අපි නොදන්නේ. අපි නොදන්නේ. අපි බලමු ඊළඟ කතාව. Construction of Millennium Ward complex. Health Ministry failed to recover 51 million rupees.
says a COPA, are written by Gagani Virakon and Metmali Disanayaka. The Health Ministry has failed to recover 51 million rupees from the contractor who undertook the construction of the 7-story Millennium Ward complex at the Colombo South Teaching Hospital in Kalabovila after the contractor failed to complete the work on time. Making කියවෙන්නේ දකුණු කොළඹ ශික්ෂණ ඉස්පිරිතාලේ කියන්නේ කළුබෝල රෝහලේ අලුත්ම මිලේනියම් විං එක කියලා එකක් වෝඩ් එක කියලා එකක් හැදුවා. ඒ කියන්නේ මම හිතන්නේ 2007 හරි 6 හරි තමයි ඒක ඉවරුනේ. ඒකේ වෙලාවට වැඩේ ඉවර කරේ නැති නිසා ඒ කොන්ට්‍රැක්ටර් සල්ල භාෂාවෙන් කියනවනේ ඒ බාස්ට ගෙන් රුපියල් මිලියන 51ක් ආණ්ඩුව අය කරගන්න හදනවා. ඒ කියන්නේ යා වෙලාවට වැඩේ කරපු නිසා. ඒක හැබැයි තාම කරලා නැහැ. ඒක කරන්න බැරි වෙලා තියෙන එක තමයි ඔය කතාවෙන් කියවෙන්නේ. දැන් ඕනෙක් කෙනෙක් දන්නවා බාස් කෙනෙක්ට වැඩක් දුන්නාම මුළු ගානම එකසට දෙන්න එපා. නැත්තම් එන්නේ වැඩේ කරන්නේ නැහැ. සරලයිනේ. හරිම සරලයි. ඒ වගේ දෙයක් තමයි එතන වෙලා තියෙන්නේ. අපි ඊළඟට බලමු Port City bill needs referendum says Anura Kumar Disanayake. අපි මං කියන්නේ මේ කතාව අපි දැක්ක වීඩියෝ ක්ලිප් එකකින් එක්ක JVP leader Anura Kumar Disanayake on Friday said that the party filed a petition at the Supreme Court requesting an order that the Colombo Port City Economic Commission bill requires a referendum apart from a 2/3 majority in parliament in order for it to become law. ඒකෙන් කියවෙන්නේ ජවිපි නායක අනුර කුමාර දිසානායක තුමා කියලා තියෙනවා මේ කොළඹ වරාය නගරේ ඉකොනොමික් කමිෂන් එක ඒ කියන්නේ පනතට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ඒක නීත්‍යානුකූල වෙන්න කලින් කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. අර සිංහල පුවත්පත්වල තිබුණා ඒ ගැන අපි ගැන සඳහන් කළා. ඔව්. නැවතත් සිංහල පුවත්පත් කිහිපයකට යනවා. පත්තරේ තොරතුරු කීපයකට මීට කලින් දින අපි කියවනේ අරුණ සිද්ධාර්ථන් උතුරේ අර දෙමළ ක්‍රියාකාරකයෙක් ඔහු කිව්වා මේ හැමදාමත් උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල ජනතාව දේශපාලන නායකින් හැමදාමත් ජනතාව හිස්තනක් සතෙක්ගේ නමක් තියෙනවා අන්දනවා කියලා. හරිද? සතා මොකද්ද කියලා ඕනෙලාට දාගන්නකයි තියෙන්නේ. දැන් ඔය අතර දැන් උතුරේ එහෙම වෙද්දී තමිල්නාඩුව තමයි වැඩිම බලපෑමක් ශ්‍රී ලංකාවේ උතුර දමිළ දේශපාලන පක්ෂ සහ උතුරේ ජනතාවට කරන්න පුළුවන්කම තිබෙනවා. මොකද තමිල්නාඩුව වනාහි ප්‍රාන්තයක්. මේ ප්‍රාන්තයේ මිලියන 70ක පමණ ජනතාවක් වෙසෙනවා. ඒ අනුව ඔවුන් දැඩි හින්දු මතධාරීන් සහ දමිළ ක්‍රියාකාරකින් ලෙස කටයුතු කරනවා. දැන් එහි බලපෙරලියක් වෙන්ට යනවා කියලා දේශීය වාර්තා කරනවා. තමිල්නාඩුවේ බලපෙරලියක් සිදුවන ලකුණු දේශපාලන වාර්තාකරු ලියනවා. ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් කළ හැකි දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත ඡන්දයෙන් මෙතෙක් පැවති AIADMK පක්ෂය වෙනුවට DMK පක්ෂයේ බලයට පත්වනු ඇතැයි ප්‍රධාන පෙළ ඉන්දිය දේශපාලන සමීක්ෂණ ආයතන ගණනාවක් අනාවැකි පළ කර තිබේ කියලා සඳහන් කරනවා. එය වඩාත් වැදගත් වන්නේ අපේ රටේ දේශපාලනයට. එහි දැනට පාලන බලය දරන මේ P පළනිසාමි මහමැතිවරයා වත්මන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දේශපාලන සන්ධානය නියෝජනය කරයි. ඔහු හිටපු මහමැතිනි ජයලලිතාට පසුව වාර දෙකක් තමිල්නාඩු මහමැති පදවියේ හෙබැවිය. නමුත් දැන් ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙයි කියලා කියනවා. ඒ වෙනස ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද කියලා ඉදිරියට අපට දැනගන්න පුළුවන්කමක් ලැබෙවි. ඔය අතර දේශීය වාර්තා කරන තවත් පුවතක් ඩීන් කිව්වා මෙහි යම් කාරණාවක් ඒ වගේම තව වෙනත් ඒ හා සම්බන්ධ වන මේ නඩු පැවරීම් කටයුතු පිළිබඳව අස්කරගත් අල්ලස් නඩු නැවතත් පැවරේ දේශපාලන වාර්තාකරුමේ ගෙනවා. එකෙන් කියන්නේ පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඉල්ලාස් කර ගන්නා ලද අල්ලස් නඩු ගණනාවක්ම නැවත පැවරීමට මේ කොමිසම තීන්දුව කර තිබේ කියලායි සඳහන් කරන එක බැලු බැලමට මොකද කියලා හිතනවා ඇති. මෙලෙස පසුගිය සති කිහිපය තුළ නඩු ගණනාවක් ඉල්ලාස් කර ගැනීමට හේතු වූයේ එම නඩු පැවරීමේ ලේඛනවල අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කර නොතිබීම නිසායි කියලායි සඳහන් වෙන්නේ. ඔන්න දැන් අත්සන් කරගෙන හෝ ඒ ගැන වඩාත් හිතන්නට නැත්නම් නැවත නඩු පවරන්න කටයුතු කරනවායි කියන තමයි දේශය කියන්නේ. ඔය අතර දැන් මේ නඩු ගැන කතා කරද්දී මේ නීති තත්ත්වයන් පිළිබඳව කතා කරද්දී වෙනම උසාවියක් එල්ලනවා. ඒ වෙනම උසාවියක් මොකටද? ආහාර නඩුවලට වෙනම උසාවියක් එල්ලයි චමිඳු නිසල්ද සිල්වා වාර්තාව ගෙනෙනවා. ආහාර සම්බන්ධව නඩු විභාග කිරීමට වෙනම උසාවියක් ස්ථාපිත කරන්නයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවේ ඉල්ලා සිටි ඉතාමත්ම
කාලෝචිත පියවරක් වේවි. මොකද මේ දවස්වල මේ ආහාර සම්බන්ධ වෙන ප්‍රශ්න හරියට තිබෙන නිසා එහිදී බොහෝ දුරට කියනවා දිනින් දින වසවිස සහිත ආහාර සම්බන්ධ වැරදි රැසක් වාර්තා වීම සහ එම නඩු විභාග කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස වෙනම උසාවියක් නිර්මාණය කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා දේශයට කියලා තියෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පොල් තෙල් ගැන කතා වුණා. පොල් තෙල් සමගින් මේ වසවිස වගේම පොහොර 2010 යොදන පොහොර පිළිබඳව කතා කළා. මේ සැබෑම යෝජනාවක් බවට පත් වෙනවා. මොකද රටේ ජනතාව වසවිසෙන් තොර ආහාර රටාවකට පුරුදු කරන් යන ගමනේ ඒ ගැන කීවෙන ගමනේදී අවශ්‍යම දේ තමයි ඒ හරහා සිදු විය යුත්තේ. දැන් යන්නේ ඉරිදා ලංකාදීපයට ඉන්පසු පුවත් තොරතුරු කිහිපයක් කියන්නට ඒ අනුව වාර්තා කරනවා මෙහෙම ඔය අතර එල්ලීම් දිනා ගන්නට ඇතැම් උදවි කටයුතු කරනවා. ඒ අතර මෙන්න මෙහෙම පිරිසක් ඉන්නවා. වැටුප් වැඩිවීමක් ඉල්ලා විදුලිය සේවක වර්ජනයක් දයසිලි ලියනගේ මේ වාර්තාව ගෙනෙනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදී පත්තරයේ හරහා අප මේ ගැන කිව්වා. වසරකට 12%ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා මැයි 8 වෙනිදා දිනෙන් පසු ඒකාබද්ධ වැඩ වර්ජනයක් පැවැත්වීමට විදුලි බල සේවකයෝ තීරණය කර ඇත කියලායි සඳහන් වන්නේ. ඒ කියන්නේ මැයි 8න් පස්සේ මොන වගේ තත්ත්වයක් ඇති වේද කියලා අපිට හිතා ගන්නට බෑ. ඔය අතර මෙන්න මෙහෙම තවත් පුවතක් තිබෙනවා. මතෙන් දුවන රියදුරන් අල්ලන්න තාක්ෂණික උපකරණ දයසිලි ලියනගේම ලංකාදීපයට මේ වර්තාවත් ගෙනෙනවා. දියර නොවන මද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ වහාම ගෙන්වීමට ඇමති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත කියලායි සඳහන් කරන. දැන් මේ ගැන පසුගිය දවස්වල කතා වුණා. දැනට දියර මද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් අල්ලා ගැනීමට පොලිසියට අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඔය බැලුන් එහෙම ගොඩක් අය දන්නවා ගැන. මේ වන විට ඇතම් රියදුරන් මත්කුඩු පාවිච්චි කරන බව අනාවරණය වී ඇතත් ඒ බව තහවුරු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය නොමැතිවීම බලවත් ගැටලුවක් නිසා මෙලෙසින් මේ මද්‍රව්‍ය භාවිත කර සිටින රියදුරන් හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා ගන්නට තමයි මෙසේ ඉල්ලා සිටින්නේ ඉල්ලීමක් කර තිබෙන්නේ. ඔය අතර ගෑස් ගැන ඩීන් කතා කළා. මෙන්න ලංකාදීපයත් ගෑස් ගැන කතා කරනවා. මැයි මාසයේ ගෑස් මිල නගී මහින්ද නිශ්ශංකයි වාර්තාව ගෙන්නේ. ඕන කෙලින්ම කියනවා. එළඹෙන මැයි මාසයේදී පමණ ග්‍රහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 200ත් අතර මිලකින් වැඩිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව තමයි සඳහන් කරන්නේ. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට මේ මිල වැඩිවීම වෙයිද කියලා අපිට හිතා ගන්නට වෙනවා. ඔය අතර රුපියල සම්බන්ධයෙන් පසුගිය දවස්වල කතා වුණා. රුපියලේ අගය බාල්දු වීම පිළිබඳව. හැබැයි දැන් වාර්තාවක් ගෙනවා WK ප්‍රසාද් මංජු මවබිමට රුපියල යලි නගී. ඒ ගැන කියනවා මෙහෙම. වසර 7කට පමණ පසු ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය වැඩි වී තිබෙන බවත් පෙරදා වන විට රුපියලේ අගය රුපියල් 9කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවත් මුදල් රාජ්‍ය මැති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ප්‍රකාශ කළා කියන දේ තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම තවත් පුවත් කිහිපයකට අප යොමු වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ තත්වය පරිසරය පිළිබඳව හිතද්දී වඩාත් දැන කියා ගන්නට ඕන සහ අවධානය යොමු විය යුතුම කාරණාවක් ප්ලාස්ටින් සහ පොලිතික් සාමාන්‍ය පරිසරයට බැහැර කිරීම මුහුදට බැහැර කිරීම මොනතරම් පරිසරයට හානිකර තත්වයක්ද කියන කාරණාව කතා වෙද්දී ඒ ගැන තවත් ඉතාමත්ම දැනෙන පොතක් වාර්තා වෙනවා. මෙසේ මවබිම පොලිතින් ප්ලාස්ටික් නිසා කැස්බෑවුන් ලක්ෂයක් මරුවාගෙන ගිහින් මෙන්න මේ බැලූ බැල්මට ඔබට හිතා ගන්න පුළුවන් මේ හරහා සිදුව තිබෙන කාරණාව. ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශවලට පොලිතින් හා ප්ලාස්ටික් මුදා හැරීම හේතුවෙන් පසුගිය වසර 10 කාලය තුළ ලංකාව අවට මුහුදේ කැස්බෑවන් ලක්ෂයකට පමණ මරණයට පත්ව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා ප්‍රකාශ කරනවා. සඳහන් කරනවා. මේ ගැන සඳහන් කරමින් අපි යනවා සිළුමිණ ජාතික පුවත්පතට. සිළුමිණ ජාතික පුවත්පතේ තොරතුරු කිහිපයක් කියන්නට සූදානම් වන්නේ. ඒ අනුව ඉතාමත්ම හිතකර තත්ත්වයක් පිළිබඳව සිළුමිණ වාර්තා කරනවා. කිරිපිටි ගේන්න එතර යවූ රුපියල් කෝටි 5900ක් දේශීය ගොවීන්ට නිහල්පි අබේසිංහ මේ වාර්තාව ගෙනෙන්නේ. කිරිපිටි හා කිරි නිපැයුම් මෙරටට ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 5900ක් පිටරටට යන බවත් කිරෙන් සපිරි රටක් යන නව වැඩපිළිවෙල යටතේ ඒ මුදල දේශීය කිරි ගොවීන්ටද කිරි ගොවිපළවලටද ලබා දීමට කටයුතු ආරම්භ ඇති බව ගොවිපළ සංවර්ධන අමාත්‍යවරයා වන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්මයා ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වගේම මාස 7කට පසු බස්නාහිර පළාතේ දහම් පාසල් විවෘත වීම පිළිබඳව අද සිළුමිණ වාර්තා කරනවා මෙන්න මේ විදිහට. මාස 7කට පසු බස්නාහිර දහම් පාසල් ඉරිදා ඇරේ.
මාස 7කට පසුව බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අද යලි විවෘත කරන බව බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුරන්දකාරිය පෙරුම් මහත්මයා සිළුමිණි ප්‍රකාශ කළ තිබෙනවා. ඊටමත්ම සාධනීය තත්ත්වයක් දරුවන්ට මාස 7කට පස්සේ බස්නාහිර පළාතේ දහම් පාසල් යන්නට අද අවස්ථාව ලැබෙන්නේ. ඒ තමයි අද පත්තරයේ තොරතුරු. ඒ සමගින්ම අපි සූදානම් අපේ හිතවතා සමග ඩීන් බොහොම ස්තුතියි ඉංග්‍රීසි පුවත්පත් ගැන කියන්න ආවත්. අපි ලබන ඉදා අපි හම්බෙමු. හොඳයි ඩීන්ට සමුදෙන ගමන් හිතවතුන් අපි සූදානම් විරාමයක් වෙත යමන්නට. විරාමෙන් පසු අපි තියෙනවා අපිට කාටුන් ගැන කියන්නට. හරිබරි ගැහිලා කාටුන් කියන වෙලාව මුලින්ම බලන්නේ සිම්පල් මෑන් කාටුනය. සිළුමිණි පත්තරේ මුල් පිටුවේ තියෙන සිම්පල් මෑන් කාටුනය රුපියල් 5000ක් ලබා දීම ජනතාවට ඒ ගැන බොහෝ උදවිය බොහොම සතුටු සිතින් කතා කරද්දී ඇතැම් උදවිය නම් කියන්නේ එහෙම මොකද්ද කියලා නිකන් සමහරු ප්‍රශ්න කරනවා. ඒ ඇතැම් උදවිය හැබැයි බහුතරයක් සතුටු වෙනවා. මෙන්න කවුරු මොනවා කිව්වත් ලෝකෙම මහා අමාරු අගහදයක වැටිලා තියෙන වෙලාවක දුප්පත් මිනිහා දිහා බලලා රුපියල් 5000ක් දීපු එකත් ලොකු දෙයක් බං. යාළුවෝ දෙන්නගේ කතාව අතර තමයි ගැන කියවෙන්නේ. ඒත් එකම බලන්නේ විදුර අබේනායකගේ ඉරිදා පද 4. මෙන්න අද පද 4. සුන්කොට දමා විස පොල් තෙල් හිරි හැරය බන්දුල මවයි බඩු මල්ලෙන් සුරපුරය දැන් මග දිනේ පන්දාහේ පෙරහැරය සුන්දර බක්මහේ සැනකෙලි අහවරය දැන් මග දිගේ පන්දාහේ පෙරහැරය සුන්දර බක්මහේ සැනකෙලි අහවරය. ඒ විදිහට තමයි ඉරිදා පද 4 ගෙනින්නේ. බන්දුල ගුණවර්ධන මහත්මයා ගැන කියවෙන බොහෝ කතා තියෙනවා. මෙන්න ඊළඟට අපි බලනවා තොප්පි කාටුනය. තොප්පි එනවා තොප්පියක් දාගෙන අගමැතුමා ඉස්සරහට පත්තරෙත් අතේ තියෙනවා ඩොලරේ රුපියල් 404 පණි තොප්පි ගාව පත්තරේ තියෙනවා. එතකොට තොප්පි අහන අගමැතුමාගෙන් සර් බන්දුල සැඟවුණු අමුත්තා වෙලාද? ඔබ දන්නවා අවුරුද්දවල සැඟවුණු අමුත්තා කියලා පිටරතුන් පාර තට්ටු කරලා අහන්න ඕන ඔබද සැඟවුණු අමුත්තා කියලා. ඊට පස්සේ ඔහු නම් හෝ ඇය නම් ජයග්‍රාහකාව විශාල තෑග්ගක් හම්බෙනවා. මෙතන අහන්නෙත් ඒකයි. දැන් එතුමා සැඟවුණු අමුත්තාද කියලානේ තොප්පි අහන්නේ. නැහැ එතුමා වෙන ඉවෙන්ට් එකකට ගිහිල්ලා. බලන්නකෝ හිඩැස කාටුනේ දේශීය පුවත්පතේ. මෙන්න අලියට ඇස තැබීමේ තරඟයටයි බන්දුල මහත්තයා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අර කළු ලෑල්ල බ්ලැක් බෝඩ් එක බැලුවාම එතන ඉන්නේ අලියෙක් නෙවෙයි. බන්දුල ගුණවර්ධන මහත්මයාගේ ස්වරූපෙමයි තියෙන්නේ. ඒක හැබැයි ඇස් දෙක නෑ. ඒ නිසා ඇස් වසාගෙන ඇස් තැබීමේ තරඟයට යන බන්දුල මහත්මයා තමන්ටම ඇස් දෙකක් තියාගන්න හදන අවස්ථාව හිඩැසින් පේනවා. ඔය අතර අපි ලංකාදීපේ පියල්ගේ කාටුනේ බලනවා. බක් මහා උලෙල අවුරුදු උලෙල තෑගි බෝග පෙරිලා අර ස්ටේජ් එකේ නැත වේදිකාවේ ඉන්න ඒ අපේ මිත්‍රයා මෙන්න මෙහෙම අනවුන්ස් කරනවා. උත්සවයට සහභාගී වෙන අයට අපෙන් අවුරුදු තෑගි රැසක් හිමි වෙනවා. එතකොට කොවිඩ් ඇවිල්ලා එහා පැත්තෙන් ඉන්නවා කොවිඩ් පොකුර කියන තෑග්ගත් එක්ක තියාගෙන ඉන්න කොවිඩ් කියනවා නිරෝධායන නීති කඩකළොත් නම් අපෙනුත් විශේෂ තෑග්ගක් හිමි වෙනවා. ඒ විශේෂ තෑග්ග තමයි ලස්සනට ඔතලා ගෙනල්ලා තියෙන්නේ. ඒ තමයි කොවිඩ් පොකුර. ඒ සමගින්ම බලන්නේ ඉරිදා කවිය. මෙන්න කතාව. අගහිඟ පිරිමසා රෝබිය නොතකාම අවුරුදු සිරිත් පිළිපැද්දෝ පෙරසේම ඒ හොඳ සිරිත් රැකගත්තොත් හැමදාම ලස්සන වේවි ජීවිත නොවරදවාම. අන්න එහෙමයි ඉරිදා කවියෙන් ප්‍රාර්ථනා කරන්න කියන්නේ. ඔය අතර පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවෙන් අපි බලනවා. ලංකෝනිස් එක් කතාවක්. ලංකෝනිස් පේන ලංකෝනිස් මාස්කේ දාන් ඉන්න විදිය. කොවිඩ් අවදානම තියෙන බව දැන දැනත් සෞඛ්‍ය නීති කඩ කරගෙන අවුරුදු සමරන්න දඟලන අය දැක්කහම මොකද හිතෙන්නේ? ලංකෝනිස් කියන මෙහෙම කොවිඩ් වලට විතරක් නෙවෙයි මෝඩකමටත් එන්නතක් හොයාගත්තොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. අන්න එහෙමයි කියන්නේ. ඔය අතර අසංගීදුල්ගේ ප්‍රධාන කාටුනේ දේශීය පුවත්පතෙන් බලනවා. අපි දකින අවුරුදුස් වල තියෙනවා ලිස්සන ගහේ නැගීම. දැන් බලන්නකෝ ගස් දෙකක් තියෙනවා ලිස්සන ගස් දෙකක්. එක ලිස්සන ගහක ඉහළ රඳවලා තියෙන්නේ අර අපි දකින්නේ සාමාන්‍ය කොඩියක්නේ. මේකේ රඳවලා තියෙන්නේ පළාත් සභා. පළාත් සභා නැමැති ඡන්ද පෙට්ටිය. ඒකට මගෝඩිස් කෙනෙක් නැගගෙන යනවා. ඊළඟ කාටුනට යමු. ඒකේ ඒ ලිස්සන ගහේ ඉහළ රඳවා තිබෙන්නේ බඩු මිල. ඒ බඩු මිල කියන තැනට ගිය ඒ අපේ හිතවතා කඩාගෙන බිමට වැටෙනවා. අපි බලමින් හිටියේ අසංගීදුලින්ගේ කාටුනේ. දැන් අපි සූදානම් වෙනවා ඉඩි ක්ලික් කාටුනේ බලන්න. පසුගිය දවසක තරුණයෝ කියාගත් පිරිසක්
අර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනෙන් එළියට ඔළුව දාගෙන ඇඟ තියාගෙන අර වාහනේ දොර උඩ නැගලා අපි එහෙම සරල වචන කියමුකෝ ගියා. ඉතින් ඒගොල්ලන්ට වෙච්ච ඉරණමත් ඔයගොල්ලෝ දන්නවා. ඔය අතර පේනවා මේ කාටුනේ අර පත්‍රිකාවක් ගිනිගෙන දැවෙනවා. කළු දුමාරය ඉදිරියට ඇදිලා යනවා. ඒ ගිනිගෙන දැවෙන්නේ අධ්‍යාපනය, ආගම, ධර්මය, සංස්කෘතිය, නීතිය නැමැති ඒ පත්‍රිකාව. කවුරු හෝ කියනවා එළියේ ඉඳන් මොනවා හරි පිච්චෙනවද? අන්න එහෙම අහනවා. අවසානයේ අපි බලන්නේ අසංග ඉඳුලන්ගේ සොරි සර් කාටුනය. අසංග ඉන්නවා, මගෝඩිස් ඉන්නවා. මෙන්න කතාව. රටෙන් පහෙන් එකක් නායයාමේ අවදානමකට ලක් වෙලාලු. එතකොට අසංග කියනවා දියවන්නාව පැත්ත නම් ඕකට අහුවෙලා දැන් හුඟක් කල්. ඒ පැත්ත නායාමට අහුවෙලා හුඟක් කල්. ඒ දියවන්නාව පැත්ත. ඔන්නෝමයි අද දවසේදී කාටුන් ගැන කියන්න තියෙන්නේ. ඒ කාටුන් බලමින් අපි සමුගන්න සූදානම් වෙනවා අද පත්තරින් පසුව විරාමයකින් අනතුරුව අපි ඔබව මුණ ගැහෙනවා ලෝක සිතීමෙන්.